උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණිය. ඊට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්නේ අපි. මේ වෙනකොට අපි බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරලා අපි ඇවිල්ලා ඉන්නවා අද සාකච්ඡා කරන්න ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරා. අන්න විභාගයට අපි දන්නෝ ප්‍රවේණියෙන් බහුවර්ණ ප්‍රශ්න දෙන්න පුළුවන්. ව්‍යුහගත රචනා මාදිලියේ ප්‍රශ්න දෙන්න පුළුවන්. ඒ වගේම රචනා මාදිලියේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඒතර අපේ අරමුණ මේ ප්‍රශ්නාකාර තුනම පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. අන්න අද අපි බලාපොරොත්තු වෙනු ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්න මොනවද ප්‍රවේණියෙන් දෙන්න පුළුවන් කියලා. බලන්න අන්න අපිට හම්බ වෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අපෙන් අහන්න පුළුවන්. ප්‍රවේණි විද්‍යාවේ පහත පද පැහැදිලි කරා. ප්‍රවේණි විද්‍යාවේ පහත පද පැහැදිලි කරා. එකක් වුණ අපෙන් අහනවා ගති ලක්ෂණ. මොනවද ගති ලක්ෂණ කියලා කියන්නේ? අන්න ජීවීන් තුල දකින්න පුළුවන් ආවේනිගත වෙන්න පුළුවන් ප්‍රභේදන තමයි අපි හඳුන්වන්නේ ගති ලක්ෂණ. ඔන්න වචන ටික තියෙනවා. ජීවීන් තුල දැකිය හැකි ආවේනිගත විය හැකි. ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. අන්න ප්‍රභේදන අපි හඳුන්වනවා මොනවා කියලාද? ගති ලක්ෂණ. අපි උත්තරේ ලියලා ඉමු. කොහොමද අපි කියන්නේ? අන්න ජීවීන් තුල දැකිය හැකි ජීවීන් තුල දැකිය හැකි ආවේනිගත විය හැකි ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේදන වේ ඒ ඇති. අපි අහපවුල යන්නේ නැහැ. මතක තියාගන්න දරුවෝ. විවිධාකාර ප්‍රභේදන ගති ලක්ෂණ ලෙස හඳුන්වයි කියලා ලියන්න උවමනාවක් නැහැ. ඒකට අපි ඊට නාස්ති කරගන්න එපා. ඒතර අපි කියනවා මොකක් කියලාද? ජීවීන් තුල දැකිය හැකි ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේදන අපි කියනවා මොනවා කියලාද? අන්න ගති ලක්ෂණ විදියට හඳුන්වනවා. මොනවද මේ ගති ලක්ෂණ අපිට හම්බ වෙන්නේ? අපි බලන්න මානවයා තුල මොනවද හම්බ වෙන ගති ලක්ෂණ කියලා? හිස කෙස් වල ස්වභාවය. හිස කෙස් කොයි වගේද කියන එක. අපිට හම්බ වෙනවා අන්න බොකුටු කෙස්. සමහර අයට තියෙන්නේ අන්න බොකුටු කෙස්. අන්න අපි කියනවා කර්ලි හෙයා කියලා. සමහර අයට තියෙන ඍජු කෙස්. ඍජු කෙස්. අපි කියනවා ස්ට්‍රේට් හෙයා කියලා. ඊට අමතරව මේ ඇස්වල වර්ණය බලන්නකෝ. දුඹුරු දකින්න පුළුවන්. දුඹුරු ඇස් තියෙනවා. කළු ඇස් දකින්න පුළුවන්. නිල් පැහැති ඇස් දකින්න පුළුවන්. මේවා මේ එකිනෙකට වෙනස් ප්‍රභේදන පේනවා. කම්පෙත්ත ගත්තාම අපි ඉගෙන ගත්ත මොනවද? මේ නිදහස් කම්පෙති තියෙනවා. ඒ වගේම සමහර අයට තියෙන ඇලුණු කම්පෙති. දැන් මට තියෙන ඔයගොල්ලෝ දන්නවා අන්න නිදහස් කම්පෙත්තක්. ඒක ඇලිලා නැහැ. නමුත් සමහර අයගේ කම්පෙත්ත මක්කලා තියෙද? ඇලිලා තියෙයි. ඒතර අපි කියනවා අන්න නිදහස් කම්පෙති, ඇලුණු කම්පෙති දකින්න පුළුවන්. මේවා තමයි අන්න ප්‍රභේදන. ඉතින් මේකේ අර අපි පාවිච්චි කරපු වචන මේකේ තියෙනවා. ආවේනිගත විය හැකි. සමහරලාට තාත්තට තියෙන්නේ බොකුටු කෙස් නම් ඒක යාගෙන් දරුවන්ට යනවා. අන්න එක්කෝ දුවට බොකුටු කෙස් තියෙන්න පුළුවන් නැත්නම් පුතාට තියෙන්න පුළුවන්. ඒකයි අපි කිව්වේ මේවා දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වෙනවා. දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වෙනවා කියන එක පෙන්වන්න තමයි අපි වචනයක් පාවිච්චි කරේ දරුවනේ මොකද? ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේදන කියලා. අන්න එතකොට ඔන්න අපි උත්තරේට ගත්තා. මෙන් බලන්න. ඒතර අපෙන් බලාපොරොත්තු වෙන එක තමයි ඔන්න මොකද බලාපොරොත්තු වෙන්නේ? ජීවීන් තුල දකින්න පුළුවන් ආවේනිගත විය හැකි. එහෙම නැත්නම් පරම්පරාවට ගමන් කරන අන විවිධාකාර ප්‍රභේදන. ප්‍රභේදන තමයි මේවා. අපිට හම්බෙන ප්‍රභේදන වෙනස් ස්වරූප දුඹුරු කෙස් තියෙන අය ඉන්නෝ. දුඹුරු ඇස් තියෙන අය ඉන්නෝ. කළු පාට ඇස් තියෙන අය ඉන්නෝ. නිල් පාට ඇස් තියෙන අය ඉන්නෝ.
බොගුටු කෙස් තියෙන අය ඉන්නෝ, ඍජු කෙස් තියෙන අය ඉන්නෝ. එහෙනම් ඔන්න පිළිතුරක් අපි දුන්නා ගති ලක්ෂණ කියන එකට. ජීවීන් තුල දැකිය හැකි ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේදන. ඕකට දරුවනේ ලකුණු හම්බ වෙනවා. මෙන්න මේ කාරණා දෙක ප්‍රධාන වශයෙන් තියෙනවා. ජීවීන් තුල දැකිය හැකි ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේද. ඕන් ඔය කාරණා දෙක ප්‍රධාන වශයෙන් ඔබේ පිළිතුරු පත්‍රයේ තියෙන්න ඕන. ඊළඟට අපි යනවා රූපානුදර්ශය. මොකද්ද මේ රූපානුදර්ශයක් කියලා කියන්නේ? මේ රූපානුදර්ශය තමයි අපේ මේ බාහිරයෙන් දකින්න පුළුවන්. එතකොට මේක රූපානුදර්ශ දේහ උස, සමේ වර්ණය, හිස කෙස් වල ස්වභාවය මේවා අපිට හම්බෙන මේ රූපානුදර්ශ. පිටින් බලපුවාම පේන්න තියෙනවා. එතකොට රූපානුදර්ශ වලට වග කියන්නේ අපේ ඥාන සංයුතිය. මේ ඥාන මගින් තමයි ජීවිත රූපානුදර්ශ අරන් දෙන්නේ. හැම වර්ණයට, හිස කෙස් වල ස්වභාවයට හේතු වෙන්නේ ඥාන. පැහැදිලි? එහෙනම් අපි කියනවා මොකක් කියලාද? රූපානුදර්ශයක් කියලා කියන්නේ ඥාන සංයුතියක් මගින් ජීවීන් තුල රූපීයව ප්‍රකාශ කරන ගති ලක්ෂණ. අපේ සියලුම ගති ලක්ෂණ සඳහා හේතු වෙන්නේ ඥාන. එතකොට ඥාන සංයුතිය මගින් රූපීයව ප්‍රකාශ කරන එළියට පෙන්නන ගති ලක්ෂණ ටිකට අපි කියනවා මොනවා කියලාද? රූපානුදර්ශ. එහෙනම් කොහොමද අපි උත්තරේ ලියන්නේ? අපි ලියනවා ඥාන සංයුතිය මගින් පිටතට රූපීයව ප්‍රකාශ කරන ගති ලක්ෂණ ඥාන සංයුතිය මගින් පිටතට රූපීයව ප්‍රකාශ කරන නැත්නම් රූපීයව පිටතට නිදහස් කරන ගති ලක්ෂණ අපි කියනවා මොනවා කියලාද? රූපානුදර්ශයක් කියලා කියනවා. එතකොට ඒකම විභාගයට අහන්න පුළුවන් ප්‍රවේණි දර්ශය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ රූපානුදර්ශයට වග කියන ඥාන සංයුතිය තමයි අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ. රූපානුදර්ශයට වග කියන ඥාන සංයුතිය අපෙන් ඇහුවොත් අපි කියනවා ඒකට මොකක් කියලාද? අපි කියනවා ප්‍රවේණි දර්ශයක් විදියට හඳුන්වනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය ප්‍රශ්නයට අදාළව උත්තරේ පැහැදිලි. මෙන්න ඔබට පැහැදිලිවම මේ ප්‍රශ්න දෙකට අදාළ තියෙන උත්තර. එකක් ගති ලක්ෂණ ජීවීන් තුල දැකිය හැකි ආවේනිගත විය හැකි විවිධාකාර ප්‍රභේදන අපි කියනවා ගති ලක්ෂණ. රූපානුදර්ශය ඥාන සංයුතිය මගින් පිටතට රූපීයව ප්‍රකාශනය කරන ගති ලක්ෂණ අපි කියනවා මොනවා කියලාද? රූපානුදර්ශය ලෙස හඳුන්වනවා. එන ඊළඟ ප්‍රශ්නේ බලන්න. නොමුහුන් පෙළ යනු කුමක්ද? නොමුහුන් පෙළ යනු කුමක්ද? ඔය නොමුහුන් පෙළ කියලා කියන්නේ මේ බලන්න. අපිට මතක් වෙනවා ග්‍රෙගරි මෙන්ඩල් මොකද කරේ? උස ශාක දෙකක් අරගෙන එයා මොකද්ද කරේ? ගත්තා උස ශාක දෙකක්, උස පීසම් සැටයිවම් ශාකයක්, තවත් ඒ වගේම උස ගෙවතුමෑ ශාකයක් ගත්තා. මේ ශාක දෙකම උසයි. මේ ඒවා මල් පිපෙන්න ඇරියා. මේ මල් පිපුණයින් පස්සේ මේ දෙන්නව පරාගණය කරා. මේකේ තියෙන පරාග අරගෙන අපිට පුළුවන් අපි සාමාන්‍යයෙන් කරන්නේ එක්කෝ බ්‍රෂ් එකකට අපිට ගන්න පුළුවන් පරාග ටික. එමත් නැත්නම් රෙදි කෑල්ලකට අපිට පරාග ටික ගන්න පුළුවන්. එමත් නැත්නම් අපි පිරිසුදුව අත හොඳට පිරිසුදු කරගෙන අපිට පුළුවන් මල අතින් අත ගන්න. ඔය ගෙදර අපි ෆැෂන් ෆෘට් වලක් තියෙනවා නම් මේ තිරස් අතට යවපු එක. අපි ඒකේ මල් පිපුණයින් පස්සේ එක ෆැෂන් ෆෘට් මලක හොඳට පරාග ටික අතින් අත ගාලා අනිත් මලේ ගන්න. ඒකෙන් ඊළඟ මලේ ගන්න. වට්ටක්ක වැලක් තියෙනවනම් ඒක යන්න. ඔක තමයි අපි කියන්නේ මේ සෝපරාගණය. සෝපරාගණයක් කරගන්න පුළුවන් මේ
ස්වසංසේචනය කියලත් කිය ස්වසංසේචනය ඔවුනොවුන් අතර සංසේචන. එතකොට පරාගණය කළා මක් කරාද? ඇට ටික ගන්නවා. අරගෙන ඒ ඇට ටික පැල කරපුවාම මෙන්ඩල් දැක්කා සියලුම ශාක උස වුණා. අන්න 100% ලැබුණා මොනවද? අන්න උස ශාක ලැබුණා. පැහැදිලිද? අන්න. එතකොට ඔය මේක නැවත නැවත කරලා බැලුවා. මේක නැවත නැවත කරලා බැලුවා. මේ උස ශාක දෙකක් නැවත මුහුණුකරණය කරා. ඒත් ලැබුණේ උස. අපි කියනවනේ මේකට F1 පරම්පරාව කියලා. මේ F1 පරම්පරාව ක්‍රොස් කරනවා F1ත් එක්ක. ආපහු මෙයාගේ මල් පිපෙන්න ඇරෙනවා. මේ ශාක දෙකක් කරන් නැවත මුහුණුකරණය කරපුවම ඒත් ලැබුණේ අන්න උසමයි හම්බ වෙන්නේ. අපි ඒකත් ඕනනම් බලමු. මේ අපි F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක. ඒ කියන්නේ අපිට ලැබෙන්නේ කවුද? මේ ලැබෙන උස ශාක දෙක අන්න නැවත මුහුණුකරණය කරනවා. නැවත මල් පිපෙන්න අරලා පරාගණය කරනවා. ඒත් ලැබෙන්නේ මොනවද? අන්න 100%ක් හම්බ වෙන උස. ඉතින් ඕක ග්‍රෙගරි මෙන්ඩල් දැක්ක ප්‍රායෝගිකව. එහෙම දැකලා ඔහු කියනවා මොකක් කියලාද? මේක නොමුහුන් පෙළයි කියලා. අන්න මේක නොමුහුන් පෙළ. පැහැදිලි? ඒ කියන්නේ මේ කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් ඔවුන් අතර අන්තර් අභිජනනය කරපුවාම අන්න එම ලක්ෂණයමයි ඉස්මතු වෙන්නේ. එම ලක්ෂණයමයි ඉස්මතු වෙන්නේ. උස ශාක දෙකක් මුහුණුකරණය කරපුවාම උස. එම උස ශාක දෙකක් මුහුණුකරණය කරපුවාම ඒත් උස. එතකොට මේ උස කියන එකනේ. තව අපිට පුළුවන් වෙනත් රූපානුදර්ශයක් ගන්න. අපි තුමු රළු බීජ. එහෙම නැත්නම් මිටි ශාක දෙක. ඒත් මේ ක්‍රියාවලියමයි වෙන්නේ. ඒක මෙන්ඩල් ප්‍රායෝගිකව දැක්කා. එහෙනම් මේ නොමුහුන් පෙළ කියලා කියන්නේ අන්න අපිට පැහැදිලි මේ කිසියම් ලක්ෂණයක් පරම්පරා කීපයක් තිස්සේ ස්වසංසේචනයට ලක් කරපුවාම ලැබෙන ඒකාකාර පෙළ. මේ එකම විදිහක් හම්බෙන්නේ. මේ පරම්පරාවෙත් උස, ඊළඟ පරම්පරාවෙත් උස, ඊළඟ පරම්පරාවෙත් උස, ඊළඟ පරම්පරාවෙත් උස. දිගින් දිගටම මේක නම් ලැබෙන්නේ අපි කියනවා මේක නොමුහුන් පෙළ. එන කියන්නේ ඥාන මිශ්‍ර වෙලා නැහැ. මේ ඒකාකාර පෙළට අපි හඳුන්වනවා මොකක් කියලාද? නොමුහුන් පෙළ ලෙස හඳුන්වනවා. කිසියම් ලක්ෂණයක් අන්න අවස්ථා ගණනාවකදී ස්වසංසේචනයට ලක් කිරීමෙන් ලැබෙන ඒකාකාර පෙළ. අන්තර ඔන්න උත්තරයට අපි යමු. කිසියම් රූපානුදර්ශයක් නැත්නම් කිසියම් ලක්ෂණයක් පරම්පරා ගණනාවක් ස්වසංසේචනයට ලක් කිරීම ලැබෙන ඒකාකාර පෙළ අන්න අපි කියනවා මොකක් කියලාද? නොමුහුන් පෙළ ලෙස හඳුන්වනවා. ඒකාකාර පෙළ. අන්න අපි ඒක ලස්සන වෙන්න වෙයි කියලා දාන්න. ඒ ඇත්ත. කිසියම් ලක්ෂණයක් පරම්පරා ගණනාවක් ස්වසංසේචනයට ලක් කිරීමෙන් ලැබෙන ඒකාකාර පෙළ අපි කියනවා මොකක් කියලාද? කිසියම් ලක්ෂණයක් නැත්නම් කිසියම් රූපානුදර්ශයක් අපි ගත්තේ මේ උස. අන්න පරම්පරා ගණනාවක් එක පරම්පරාවක් නෙවෙයි. මේක තමයි මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වෙන්න හේතුව තමයි ඔහු හැමතිස්සෙම එක පරම්පරාවක් ගත්තේ නැහැ. අන පරම්පරා කීපයක් අරගෙන බැලුවා. අන්න එහෙම කරලා බලපුවාම ඔහු එකම ලක්ෂණය නැවත නැවත හම්බෙනවා නම් ඔහු ඒකට කිව්වා මොකක් කියලාද? නොමුහුන් පෙළ ලෙස හැඳුන්වනවා. අන්න එතකොට බලන්න ඕන උත්තරේ මොකද්ද කියන්නේ? අන්න අපිට හම්බෙනවා මෙන්න ප්‍රශ්නයට අදාළ උත්තරේ කිසියම් ලක්ෂණයක් පරම්පරා ගණනාවක්
ස්වසංසේචනයට ලක් කිරීමෙන් ලැබෙන ඒකාකාර පෙළ අපි හඳුන්වනවා මොකක් කියලාද? නොමුහුන් පෙළ ලෙස හඳුන්වනවා. ඒතර උදාහරණයක් ඕගොල්ලන්ට උදාහරණයක් මගින් පැහැදිලි කරා. කියලා තව ටිකක් වැඩියෙන් ඉඩ දෙන්න පුළුවන්. එතකොට ඔබට තියෙන්නේ අන්න මක් කරන්නද? උස ශාක දෙකක්. අන්න මුහුන්කරණය කරලා F එක අරන් පෙන්නන්න. ඒක ලැබෙන්නේ උස ශාක. අන්න එතකොට එහෙම විභාගයට කිව්වොත් නොමුහුන් පෙළ යනු කුමක්දයි පැහැදිලි කර උදාහරණයක් මගින් පහදන්න කියලා කිව්වොත් උදාහරණයට දෙන්න. ඔයගොල්ලෝ ලියන්න ජනකයින් කියලා ටිකක් පිළිවෙල කරන්න ඕන වැඩේ. ජනකයින් කියලා ලියලා අන්න ජනකයෝ දෙන්නක උස ශාක. මුහුන්කරණය කරන්නේ කාත් එක්කද? උස ශාකත් එක්ක. අන්න මුහුන්කරණය කරලා අන්න ලැබෙනවා අපි ගමු F එක පරම්පරාව. කවද ගන්න අපි? මේ බලන්න. එතකොට මේ F එක පරම්පරාව. ඔබට රූල් 4ක් 5ක් දුන්නොත් මේක ඇඳලා පෙන්නුව හැකියි. ලැබෙන්නේ උස ශාකම. 100% මේගොල්ලෝ අපිට හම්බ වෙනවා. ඊට පස්සේ පෙන්නන්න අන්න අපි F එක ක්‍රොස් කරමු F එකත් එක්ක. මේ F එක ගත්තා. F එක ක්‍රොස් කරනවා F එකත් එක්ක. උස ශාක මුහුන්කරණය කරනවා නැවත උසත් එක්ක. අන්න ලැබෙනවා අපිට උස ශාක 100%ක් හම්බ. මේ අපිට හම්බ වෙන F2 පරම්පරාව. පැහැදිලිද? එච්චරයි. ඔන්න ඕක අපිට උත්තරෙත් එක්ක පැහැදිලි කරන්න පුළුවන්. ඒ අපිට වැඩිපුර ඉඩ දීලා තිබුණා නම් අපිට රූල් 7ක් 8ක් දීලා තිබ්බනම් අපිට රූල් දෙකෙන් විතර ලියන්න පුළුවන් නොමුහුන් පෙළ කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි ඒක අන්න පැහැදිලි කරලා උදාහරණයකින් පෙන්නනවා. මේ ටික තියෙනවා නම් සම්පූර්ණ ලකුණු අපිට හම්බ වෙනවා. හැබැයි මේ ප්‍රශ්නේදී අපිට එහෙම එකක් අහලා නැහැ. අපිට අහලා තියෙන්නේ නොමුහුන් පෙළ යනු කුමක්ද කියන එක විතරයි. පැහැදිලිද? යන්න ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රමුඛ ඇලීල හා නිලීන ඇලීල අතර වෙනස කුමක්ද? ප්‍රමුඛ ඇලීල හා නිලීන ඇලීල අතර වෙනස කුමක්ද? පැහැදිලිද? මෙන් එන්න බලන්න. අපි උදාහරණයක් ගන්න. කැපිටල් T සිම්පල් T. මෙහෙම එකක් අපි කියන විෂම යුග්මක අවස්ථාවක්නේ. මේ විෂම යුග්මක. එතකොට දරුවෝ දන්නවා මෙන්න මෙහෙම අවස්ථාවක් හම්බුනොත් මේකෙන් අපිට හම්බෙන රූපානුදර්ශය තමයි උස. මේකෙන් අපිට හම්බෙන්නේ උස. එතකොට කැපිටල් T කියලා කියන්නේ උස ලක්ෂණය තීරණය කරන සාධකය මෙන්ඩල් කියපු විදිහට. අපි කියන විදිහට ඇලීලය. සිම්පල් T කියලා කියන්නේ මිටි ලක්ෂණයට අදාළ ඇලීලය මෙන්ඩල් කියපු විදිහට සාධකය. මෙන්ඩල් කිව්වේ සාධක අපි කියන්නේ ඇලීල. පැහැදිලි? එතකොට මෙන්න මේ විෂම යුග්මක අවස්ථාවේ අන්න කැපිටල් T ඇලීලේ ප්‍රමුඛයි. එයින්ද උස කියන ලක්ෂණය ඉස්මතු වෙනවා. සිම්පල් T කියන ඇලීලේ නිලීනයි. ඒ හින්දා අන්න මිටි කියන ලක්ෂණය යටපත් වෙනවා. පැහැදිලිද? එතකොට අපෙන් අහන්නේ ප්‍රමුඛ ඇලීල හා නිලීන ඇලීල අතර පවතින වෙනස. එතකොට විෂමයෝගී අවස්ථාවේ මේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක වන ඇලීල අපි කියනවා මොකක් කියලාද? ප්‍රමුඛ ඇලීල. එතකොට මේ රූපානුදර්ශයේ උස කියන එක ඇති කරන්න දායක වුණේ කැපිටල් T. විෂම යුග්මක අවස්ථාවේ අන්න රූපානුදර්ශය ඉස්මතු කිරීම සඳහා දායක නොවන යටපත්ව පවතින ඇලීලය අපි කියනවා මොකක් කියලාද? නිලීන ඇලීල. අපෝ කියන්නේ විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල ලෙස හඳුන්වනු.
විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක නොවී යටපත්ව පවතින ඇලීල අපි කියනවා මොකක් කියලාද? නිලීන ඇලීල ලෙස හඳුන්වනවා. එහෙනම් කවුද මෙතනදී? කැපිටල් T ප්‍රමුඛ ඇලීල. මේ ප්‍රමුඛ ඇලීල සිම්පල් T කියලා කියන්නේ නිලීන ඇලීල. අන්න. පැහැදිලිද? අන්න එහෙනම් අපි උත්තරයක් ලියමු. මෙන්න අපි උත්තරයට යනවා. අපි උත්තරයට යමු. ප්‍රශ්නේ නැවත නැවත කියවන්න. එතකොට අර අඩුපාඩුවක් වෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ප්‍රමුඛ ඇලීල හා නිලීන ඇලීල අතර වෙනස කුමක්ද? මෙන්න ලියමු. විෂම යුග්මක අවස්ථාවේ විෂම යුග්මක අවස්ථාවේ විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල නම් වන අතර විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට දායක නොවී යටපත්ව පවතින ඇලීල නිලීන ඇලීල නම් වේ. නිලීන ඇලීල නම් වේ. ආන්න. අපි උදාහරණයකින් පැහැදිලි කරේ දරුවනේ ඒක. අපි උදාහරණයකින් පැහැදිලි කරේ ඕක. ඒ තමයි මේ විෂම යුග්මක අවස්ථාවේ මේකෙන් ලැබෙන්නේ උස තමයි අපිට හම්බ වෙච්ච රූපානුදර්ශය. අනේ රූපානුදර්ශය ඉදිරිපත් කරන්න දායක වෙච්ච ඇලීල කැපිටල් T අපි කියනවා මොකක් කියලාද? ප්‍රමුඛ ඇලීල. මෙන්න මේ විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට මැදිහත් නොවි යටපත්ව තියෙන ඇලීල අපි කියනවා මොනවා කියලාද? නිලීන ඇලීල. එහෙමනම් කැපිටල් T ප්‍රමුඛ ඇලීල. එහෙනම් සිම්පල් T නිලීන ඇලීල. එතකොට ඔබේ පිළිතුරට මේ මං පහලින් ලියපු කාරණය අදාළ නැහැ. පිළිතුරට අදාළ මේ කොටස විතරයි. ඔබට පැහැදිලි කිරීමක් තමයි මම මේ පහලින් කරලා තියෙන්නේ. පැහැදිලිද? අපි යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. ගන්න ඊළඟ ප්‍රශ්නේ. මෙන්ඩල්ගේ දෙවන නියමයේ වළංගු වන අවස්ථා දෙක. මෙන්ඩල්ගේ දෙවන නියමයේ වළංගු වන අවස්ථා දෙකක් දකින්න පුළුවන්. මෙන්ඩල්ගේ දෙවන නියමයේ වළංගු වන අවස්ථා දෙක. එකක් තමයි සමජාත නොවන වර්ණ දේහවල ජාන පිහිටලා තියෙනකොට. එන එකක් අපි කියනවා මොකක් කියලාද? දැන් ඔබට ඔන්න වචනයක් හම්බුණා සමජාත නොවන වර්ණ දේහවල ජාන පිහිටලා තියෙනකොට. එතන සමජාත වර්ණ දේහ කියන්නේ දරුවනේ දිගින් සමාන වර්ණ දේහම. දිගින් සමාන වර්ණ දේහ. දිගින් සමානයි නම් අන්න අපි කියනවා අන්න. එතකොට මේකේ ජානපතයන් සමානයි මේ.
මේ අපි ගමු මේක කැපිටල් T නම් මේ කැපිටල් T වෙන්න පුළුවන්. එහෙනම් ජානපතයන් සමානයි. මේ ජාන තියෙන ජානපත ආන්න සමානයි. එහෙනම් අපි කියනවා මේක සමජාත වර්ණ දෙය. සමජාත වර්ණ දෙය. පැහැදිලි. එතකොට අපේ අන්න මානව ලිංග නිර්ණයට දායක වන XX වර්ණ දේහ දෙක සමජාතයි. එතකොට මේ සමජාත වර්ණ දේහවල මතක තියාගන්න ජාන සමානයි කියලා කියන්නේ ජාන වෙනස් වෙන්න පුළුවන්. ජානපතය සමානයි අන්න වෙයි. පැහැදිලි? එතකොට සමජාත නොවන වර්ණ දේහ කියලා කියන්නේ මේ එක මේ අනිත් එක. සමජාත නැහැ. දිගින් සමාන නැහැ. හරියට මම කව උදාහරණයක් විදිහට කවුද? මේ දෙන්න එක්කෙනෙක් X වර්ණ දේහේ අනිත් එක්කෙනා X. XX වර්ණ දේහම. මේ එකක් X වර්ණ දේහේ අනිත් එක Y වර්ණ දේහේ. ඒකේ මාරු කරන්නත් එපා දරුවනේ. X වර්ණ දේහේ විශාලයි. ඒ සතුව වැඩි ජාන ප්‍රමාණයක් තියෙනවා. Y වර්ණ දේහේ කුඩයි. ඒක සතුව තියෙන ජාන ප්‍රමාණය අඩුයි. හැබැයි මේ XY වර්ණ දේහවල සමහර ජාන එකම පතේ තියෙනවා මේ අන්න වෙන්න. දැක්ක සමහර ජාන එකම පතේ තියෙනවා. හැබැයි මේ ජානයට අදාළ මේ ජානයේ පතයක් නැහැ අන්න. පැහැදිලි? එතකොට මතක තියාගන්න එනම් මේ සමජාත නොවන වර්ණ දේහවල ජාන පිහිටලා තියෙනකොට අන්න මේ කාරණේ සමාන වෙයි. ඒ තරක් නෙවෙයි අපි කියනවා මොකක් කියලාද? එකම වර්ණ දේහයක දුරින් ජාන පිහිටලා තියෙනකොට. එකම වර්ණ දේහයක දුරින් ජාන පිහිටලා තියෙනවා. ඒකත් වළංගු වෙනවා. එහෙනම් වළංගු අවස්ථා මෙන්ඩල්ගේ දෙවන නියමය අන්න වළංගු වන අවස්ථා දෙකක් අපිට හම්බෙනවා. එකක් තමයි සමජාත නොවන වර්ණ දේහවල. නොවන වර්ණ දේහවල ජාන පිහිටා ඇති වී. එහෙම කියමු. ජාන පිහිටා තිබී. දෙක එකම වර්ණ දේහයක එකම වර්ණ දේහයක දුරින් ජාන පිහිටා තිබී. එකක් තමයි සමජාත නොවන වර්ණ දේහවල ජාන පිහිටා තිබීම. අනිත් එක අපි කියනවා මොකක් කියලාද? එකම වර්ණ දේහයක දුරින් ජාන පිහිටා තිබීම කියන කාරණා දෙක අන්න දෙවන නියමයේ වළංගු වන අවස්ථා දෙකක් විදිහට අපි ගන්න. ඒතර දෙවන නියමයේ අපි මේක යටතේ අපි පැහැදිලි කරගමු. අන්න දෙවන නියමයෙන් අපි කියන්නේ අන්න ස්වාධීන සංරචන නියමය. ඉන්ඩිපෙන්ඩන්ට් සෙග්‍රිගේෂන් ලෝ කියන එක. ඒතර ඒකෙදි වෙන්නේ මේ ඇලීල වෙන් වෙන්නත් පුළුවන්. ජන්මාණු හදනකොට ඒවා අන්න අහඹු ලෙසමක් වෙන්න පුළුවන්ද? එකතු වෙන්නත් පුළුවන්. සංරචනය වෙන්නත් පුළුවන්. පැහැදිලි? ඒකෙදි අපි මේක ප්‍රවේණිය දන්න දරුවෝ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ දරුවන්ගේ මේ අපිට මෙන්ඩල්ගේ දෙවෙනි නියමයේ මතක් වෙච්ච ගමන් අපි ගන්න කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R. ඕ වගේ එකක්. ඒතර මේ ලක්ෂණයක් තීරණය කරන්නේ ඇලීල යුගලකින්. මේ උස මේ රළු බීජ අපි හිතමු. ඒතර ලක්ෂණ තීරණය කරන්නේ ඇලීල යුගලකින්. ජන්මාණු හදනකොට මොකද වෙන්නේ? මේ ඇලීල වෙන් වෙලා මේ එක් ලක්ෂණයකට අදාළ ඕනෑම ඇලීලයකට අනෙක් ලක්ෂණයට අදාළ ඕනෑම ඇලීලයක් සමග ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. මේ ඇලීල වලට වෙන් වෙන්න පුළුවන්. කැපිටල් T සිම්පල් T වෙන් වෙනවා. කැපිටල් R සිම්පල් R වෙන් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කැපිටල් T සිම්පල් T දෙකෙන් ඕන එක්කෙනෙකුට ජන්මාණු හදනකොට මේ කැපිටල් R සිම්පල් R දෙකෙන් ඕන එක්කෙනෙක් එක්කමක් වෙන්න පුළුවන්ද? ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. එහෙනම් තමයි මෙන්ඩල්ගේ දෙවන නියමයට අපි ස්වාධීන සංරචන නියමය කියලා කියනවා. එහෙනම් මොකද්ද උතනදි වෙන්නේ? අපි ඒකත් මතක් කරගෙන මෙයම් වෙන්නේ මෙහෙම එකක්. මෙයාට පුළුවන් මෙයත් එක්ක. මෙයාට පුළුවන් මෙයත් එක්ක.
මෙයාට පුළුවන් මෙයත් එක්ක යන්න. මෙයාට පුළුවන් මෙයත් එක්ක. එතකොට ඔන්න ජන්මානු හම්බ වෙනවා. මොනවද අපිට හම්බ වෙන්නේ ජන්මානු? මෙන්න ජන්මානු. එකක් කැපිටල් T කැපිටල් R. අන්න එකක් කැපිටල් T කැපිටල් R. සාමාන්‍ය ජන්මානු රවුම් කරනවා. පැහැදිලිද? මෙයාට මෙයත් එක්ක ගියේ කැපිටල් T අන්න සිම්පල් R. මෙයාට මෙයත් එක්ක යන්න පුළුවන්. සිම්පල් T කැපිටල් R. සිම්පල් T මෙයාට මෙයත් එක්ක ගිය හැකි සිම්පල් T සිම්පල් R. පැහැදිලි. ඔක තමයි මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් කියන්නේ. එතකොට මේක අන්න සෙකන්ඩ් ලෝ. කාගේද? මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් කියන්නේ මේක තමයි. ඒතර අපි කටපාඩම් කරන් ඉන්න එපා. ඒක කරදරයක්. මෙන්ඩල් මොකද්ද කිව්වේ කියන එක අදහසක තියාගන්න. ඒතර වැඩේ ලේසි. පැහැදිලිද? එහෙනම් මේවා පිළිබඳව අපි පුළුල් ලෙස සාකච්ඡා කරලා තියෙනවා අන්න සිද්ධාන්තවලදී. එහෙනම් දරුවෝ අමතක කරන්න එපා මේ පුනරීක්ෂණ කරන්න කලින් මේ අපිත් එක්ක ප්‍රශ්න සාකච්ඡාවට එන්න කලින් ඔබට පුළුවන් අපි සිද්ධාන්තවලට ලබා දීලා තියෙන වීඩියෝ පට ටික ඔක්කොම මේ වීඩියෝ පට හොඳින් බලන්න. ඒවල සටහන් ලියා ගන්න. ලියලා ඊට අමතර වේවත් එක්ක පුහුණු වෙලා ඊට පස්සේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ආපුවාම දරුවන්ට විභාගෙට දෙන ප්‍රශ්නේ හරිම ලේසියෙන් කරගන්න අවස්ථාවක් හම්බ වෙනවා. එහෙනම් ඒක අමතක කරන්න එපා. මේ ප්‍රශ්න කරද්දී ඔබට ගැටලු මතුවුනොත් ඔබ ටක් ගාලා ගිහිල්ලා මක් කරන්නද? සිද්ධාන්ත සහිත වීඩියෝ ටික ඔබට නරඹන්න පුළුවන්. ඒව නලවලා ඒවල ඔබගේ අඩුපාඩු ටික හදාගෙන නැවත අන්න ප්‍රශ්න සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම වෙනවා. ඒකෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මේ හැම දෙයක් සම්බන්ධවම අපි දීර්ඝ ලෙස අන්න සිද්ධාන්ත යටතේ සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ඔන්න අපි ප්‍රශ්නෙට උත්තරේ ගත්තා. ඊට පස්සේ අපි යනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න. ප්‍රවේණික පරීක්ෂණ සඳහා ගෙවතුමෑ ශාකය අන්න තෝරගන්න එයා සතුව තියෙන අභිමත ගුණාංග 4ක් ලියන්න කියලා කියනවා. ඒතර ග්‍රෙගරි මෙන්ඩල් තමන්ගේ ප්‍රවේණි විද්‍යා පරීක්ෂණ සඳහා පීසම් සැටයිවම් ශාකය තෝරගත්තා. ඒකට අපි සාමාන්‍ය ව්‍යවහාර කරන්නේ ගෙවතුමෑ ශාකය. මේක තෝරගන්න ප්‍රධාන හේතු ගණනාවක් තියෙනවා. ඒකේ එක ප්‍රධාන හේතුවක් තමයි මේගොල්ලන්ට කෙටි ජීවන චක්‍රයක් පැවතී. අන්න එකක් අපි කියනවා මොකක් කියලාද? කෙටි ජීවන චක්‍රයක් පැවතී. කෙටි ජීවන චක්‍රයක් පැවතී. ඒ කියන්නේ මේගොල්ලෝ මල් පිපිලා බීජ හදන්න ගත වෙන්නේ බොහොම කෙටි කාලයක්. ඒ හින්දා අපිට කෙටි කාලයක් තුළ පරම්පරා කීපයක් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට තව විදියකින් ඕක ලියන්න පුළුවන්. අපි කියනවා ජනන කාලය කෙටි වී. ජනන කාලය කෙටි වී. ඒත් හරි. පැහැදිලිද? එක ප්‍රධාන එකක් තමයි එහෙනම් අන්න කෙටි ජීවන චක්‍රයක් තියෙන එක. එහෙමත් නැත්නම් ජනන කාලය අඩුවීම බොහොම කෙටි කාලයක් තුළදී මේගොල්ලන්ගේ අන්න ඊළඟ පරම්පරාව අපිට ලබා ගන්න පුළුවන් වෙයි. දෙවෙනි කාරණය තමයි ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල රාශියක් පැවතී. මේ ගෙවතුමෑ ශාකවල කැපිලා පේන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල රාශියක් තියෙනවා. උසමිටි බව, රළු බීජ, සෙනුදු බීජ, මල්වල පැහැය, පරාගවල ස්වභාවය ආන්න ඔය කියන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල රාශියක් තියෙනවා. පැහැදිලිද? තුන්වෙනි එක අපි කියනවා අන්න වැඩි ජනිත පරම්පරාවක් නිපදවා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලෝ වරකට බීජ විශාල ප්‍රමාණයක් හදනු. එහෙනම් වැඩි ජනිත පරම්පරාවක් අන්න ලබා ගන්න පුළුවන්. වැඩි ජනිතයින් සංඛ්‍යාවක් ලබාගත හැකි වේ. ඒ වගේම මේගොල්ලන් අපිට පුළුවන් ඕන විදියට පරාගණය කරන්න. අනුදැනුමකින් යුක්තව මං කිව්වේ
උස ශාකයක පරාග මිටි ශාකයක පරාගත් එක්ක අපිට මුහුංකරණය කරන්න පුළුවන්. උස ශාකයක පරාග ඕන නම් අපිට තවත් උස ශාකයක් එක්කම පරාගණය කරන්න පුළුවන්. එහෙනම් අපිට මේගොල්ලන්ගේ පරාගන ක්‍රියාවලිය පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුදැනුමකින් යුක්තව පරාගණය කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ කාරණේ ගන්නවා. අනුදැනුමකින් යුක්තව මුහුංකරණය කළ හැකි වී අන්න පැහැදිලි. එන එකක් කෙටි ජීවන චක්‍රයක් පැවතීම, දෙක අපි කියනවා ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල රාශියක් පැවතීම, ඊට අමතරව වැඩි ජනිතයින් සංඛ්‍යාවක් ලබා ගත හැකි වීම. පැහැදිලිද? ඊළඟ එක තමයි අනුදැනුමකින් යුක්තව මුහුංකරණය කරන්න පුළුවන්. අපිට ඕන විදිහට මේගොල්ලන්ගම කරන්න පුළුවන්ද? මුහුංකරණය කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව ඉතින් තව කාරණා ටිකක් තියෙනවා. ඒවා අපි ලියන්න ගන්න එපා. මේ ප්‍රධාන ටිකම ලියන්න. මේගොල්ලෝ ඕනෑම පරිසරයක වගා කරන්න පුළුවන්. මේ පහසුවෙන් මේගොල්ලෝ හොයාගන්න පුළුවන්. ඔන්න ඔය කියන කාරණාත් තියෙනවා. හැබැයි ඒවා ප්‍රධාන කාරණා විදිහට එකතු කරන්න එපා. අන්න කෙටි ජීවන චක්‍රයක් පැවතීම, ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල රාශියක් පැවතීම, අන්න වැඩි ජනිතයින් සංඛ්‍යාවක් ලබා ගත හැකිවීම, අනුදැනුමකින් යුක්තව මුහුංකරණය කළ හැකිවීම. ඒ වගේම අපිට ගන්න පුළුවන් මේ නොමුහුන් පෙළ සෛල දැරීම කියන එක ගන්නත් පුළුවන්. ඔන්න අපි කාරණා 4ක් පැහැදිලි කරගත්තා. යන ඊළඟ ප්‍රශ්නේ. සුලභ මානව මෙන්ඩලීය ලක්ෂණ 3ක් ලියන්න. මේ මිනිසා තුල දකින්න හම්බ වෙන. ඒ කියන්නේ මානව කියලා ගත්තේ. මිනිසා තුල දකින්න හම්බ වෙන මේ මෙන්ඩලීය ලක්ෂණ, මෙන්ඩල් කියන විදිහට පරම්පරාගත වන ලක්ෂණ කීපයක් අපිට හම්බ වෙනවා. එකක් තමයි මේ අන්න කම්මුල් වල ගැසීම. අපි කියනවා සිනාසෙන විට කම්මුල් වල ගැසීම. එක සිනාසෙන විට කම්මුල් වල ගැසීම. අපි දන්නවා සමහර අයගේ මේ මූණේ තියෙන කෙටි සිනිඳු පේශී සංකෝචනය මගින් hina වෙනකොට මූණේ කම්මුල් වල වල ගැහෙන. මේ කම්මුල් දෙකේම තමයි බොහෝ වෙලාවට වල ගැසීම සිද්ධ වෙන්නේ. එක කම්මුලක් විතරක් වල ගැහෙන එක අපි කියනවා විරල මෙන්ඩලීය ප්‍රවේණික ලක්ෂණ. එන එකක් ගන්න අපිට හම්බෙන කම්මුල් වල ගැසීම. පැහැදිලි? ඊට අමතරව අපිට දකින්න එකක් තමයි මේ කොණ්ඩේ අපි කෙටියට කපලා තියෙනකොට කොණ්ඩේ ගොඩාක් අපි අන්න කපලා තියෙනවා නම් අඩු මට්ටමකට මෙන්න මේ නළලේ කේශ රේඛාව පහළට නැමී පැවතීම. අපි කියන මේ විඩෝස් පීක් තත්වයක් කියලා. එහෙනම් දෙවෙනි ලක්ෂණය අපිට හම්බෙනවා මොකක් කියලාද? නළලේ කේශ රේඛාව පහළට නැමී පැවතීම. ඔය විඩෝස් පීක් තත්වයක් කියලා ලිව්වට වැරද්දක් නැහැ, ලකුණු හම්බෙයි. විඩෝස් පීක් තත්වයක් කියලා ලිව්වට අන වැරද්දක් නැහැ, ඒකට ලකුණු හම්බ වෙයි. එහෙනම් එකක් තමයි අන්න සිනාසෙන විට කම්මුල් වල ගැසීම, අන්න නළලේ කේශ රේඛාව පහළට නැමී පැවතීම. ඊළඟ එක තමයි දිව රෝල් කිරීමේ හැකියාව. දිව රෝල් කිරීමේ හැකියාව. අපි කියනවා මේ දිවේ පාර්ශ්වික දාරය නාලයක් විදියට රෝල් කරන්න පුළුවන් වෙන එක. දෙපැත්තෙන් දිව කටෙන් එළියට දානකොට අන්න මේ දෙපැත්තෙන් නවනවා මේ අන්න මේක බටයක් වගේ අන්න රෝල් කිරීමේ හැකියාව අපි කියනවා දිව රෝල් කිරීමේ හැකියාව. ඉතින් මට ඒ හැකියාව නැහැ. නැත්තම් මම ඕක රෝල් කරලා පෙන්නනවා. ඉතින් මට ඒ ඥානෙ නැහැ. එහෙනම් මට ඕක රෝල් කරන්න බෑ. දෙපැත්තෙන්ද මෙහෙම නෙමෙයි. දිව කෙනෙක් මේ අතට නමලා කියන්න පුළුවන් මටත් ඒ හැකියාව තියෙනවා කියලා නෑ. එහෙම නෙමෙයි. මේ විදිහට නාලයක් විදිහට රෝල් කිරීමේ හැකියාව අපි කියනවා අන්න මේක මෙන්ඩලීය ප්‍රවේණියට අනුව පරම්පරාගත වන ලක්ෂණ. එන එකක් සිනාසෙන විට කම්මුල් වල ගැසීම, නළලේ කේශ රේඛාව පහළට නැමී පැවතීම, දිව රෝල් කිරීමේ හැකියාව. මේ තුනට අමතරව තුනයිනේ අපෙන් ඇහුවේ. අන්න
කෙනෙක් ලියලා තියෙනවා නම් අන්න මේ ඍජු මාපට ඇඟිල්ල හා නැමුණු මාපට ඇඟිල්ල ඒකත් මෙන්ඩලීය ප්‍රවේණියට අනුව පරම්පරාගත වන ලක්ෂණයක්. සමහරුන්ට දැන් මට වගේ එකක් තියෙනවා. මගේ මාපට ඇඟිල්ල කෙලි. ඒක මම හිතලා තියන් ඉන්න එකක් නෙමෙයි මේ කොච්චර මේක කොහොමද ඇඟලුවත් ඔච්චර තමයි තියෙන්නේ. හැබැයි සමහර අයගේ මාපට ඇඟිල්ල මෙන්න මෙතන මේ අපි කියනවා දරුවෝ අන්තර්පර්ව සංදියක් තියෙනවා මෙතන. මෙන්න මේකේ වැඩි සුනම්‍යතාවයක් හින්දා. එතන හොඳට නැවෙන සංදියක් වීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මාපට ඇඟිල්ල මෙන්න මේම මෙහෙට නැවෙන. ඒකට අපි කියනවා නැමුණු මාපට ඇඟිල්ල මේ හිච්හයිකර්ස් කියලා කියනවා. ඒක තියෙනවා නම් ඒත් ලකුණු හම්බෙන්නේ. නම් අපි කියනවා මොකක් කියලාද? ඍජු මාපට ඇඟිල්ල. අන්න ඍජු මාපට ඇඟිල්ල. හා නැමුණු මාපට ඇඟිල්ල. පැහැදිලිද? තවත් එකක් ගන්න පුළුවන් ඕනනම් තවත් ඊළඟ ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේක තියෙනවා නම් ඒත් හරියක්ද? ඒකත් හරි. මේ නිදහස් කම්පෙති හා ඇලුණු කම්පෙති. මං කිව්වේ මගේ තියෙන්නේ නිදහස් කම්පෙත්තක්. සමහර අයගේ මේක ගිහිල්ලා මේ හැමත මෙහෙම ඇලිලා තියෙනවා. නිදහස් කම්පෙති හා ඇලුණු කම්පෙති. එතකොට මෙන්න මේ කියන පහම මෙන්ඩල් කියන ක්‍රමයට පරම්පරාගත වන ලක්ෂණ. පාඩම් කරගන්න ඕමම එතකොට ලේසි. සිනාසෙන විට කම්මුළු වල ගැසීම, නළලේ කේශ රේඛාව පහළට නැමී පැවතීම, දිව රෝල් කිරීමේ හැකියාව, ඍජු මාපට ඇඟිල්ල හා නැමුණු මාපට ඇඟිල්ල, අන්න නිදහස් කම්පෙති හා ඇලුණු කම්පෙති. නිදහස් කම්පෙති හා ඇලුණු කම්පෙති. ඉතින් මේ නිදහස් කම්පෙති වලට තව කියන්න පුළුවන් අපි දැකලා තියෙනවා මේ ඕන තරම් ප්‍රශ්න දෙනකොට මේ එල්ලෙන කම්පෙති. එල්ලෙන කම්පෙති. ඒ කියන්නේ මොනවාද? නිදහසේ එල්ලෙන අදහස තමයි ඒකේ තියෙන්නේ. නිදහස් කම්පෙති එහෙමත් නැත්නම් අපි කියනවා එල්ලෙන කම්පෙති. අනිත් එක තමයි ඇලුණු කම්පෙති කියන එක. පැහැදිලිද? ඔන්න පැහැදිලි උත්තරයක් අපිට හම්බුනේ. ගන්න ඊළඟ ප්‍රශ්නේ. මෙන්ඩලීය නොවන ආවේනියයන් අදහස් වන්නේ කුමක්ද? දැන් අපි සිද්ධාන්ත ඉගෙන ගන්නකොට දරුවන්ට මතක ඇති මෙන්ඩලීය ප්‍රවේණික රටා. මෙන්ඩලීය ප්‍රවේණි රටා කියලා අපි අන්න ඉගෙන ගත්තා. ඒකේ ඒකාංගී මුහුම, ද්විආංගී මුහුම ගැන කතා කරානේ. පරීක්ෂා දෙමුහුම් පිළිබඳවත් සාකච්ඡා කරා. මේවා මේ මෙන්ඩලීය ප්‍රවේණික රටා කියලායි කිව්වේ. දැන් අපෙන් අහනවා මේ මෙන්ඩලීය නොවන ආවේනියයන් අදහස් වන්නේ කුමක්ද? එතකොට මෙන්ඩලීය නොවන ආවේනිය නැත්නම් මෙන්ඩල් නොවන ප්‍රවේණිය කියලා කියන්නේ මේ මෙන්ඩලීය මූලධර්මවලට අනුව පරම්පරාගත නොවන මෙන්ඩලීය මූලධර්මවලට අනුව පරම්පරාගත නොවන මෙන්ඩලීය අනුපාත නොලැබෙන ප්‍රවේණික ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා. දැන් උදාහරණයක් ගන්නකො. අපි මෙන්ඩල් කියපු විදිහට අපි මේකේ මුහුණුකරණයක් කරලා බැලුවොත් මේ අන්න ජනකයින් උස ශාකයක් අන්න කැපිටල් T මිටි ශාකයක් එක්ක මුහුණුකරණය කරනවා. මෙන්ඩල් කිව්ව විදිහට. මේ මෙන්ඩල්ගේ පළමු නියමයෙන් අපි ජන්මානු ගන්නවා. දැව මතක් කරගන්න. මොකද මෙන්ඩල්ගේ පළමු නියමේ ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින්නේ. ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිදුවේ. ඒවා කටපාඩම්. ලක්ෂණයක් තීරණය කරනුයේ සාධක යුගලක් මගින්නේ. ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන මේ ජන්මානු. ඉතින් මේ එකම ජාතිය දෙන්නෙක් තියෙන හින්දා අපි එක ජාතිය දෙන්න වඳින්නේ නැහැ. අපි එක්කෙනෙක් විතරක් අඳිනවා. පැහැදිලි? අපි එක්කෙනෙක් විතරක් ගන්න. මේ අනිත් එක්කෙනා. සිම්පල්. එතන මෙයා මෙයාත් එක්ක ගියා. කැපිටල් T සිම්පල් T. අපිට හම්බ වෙනවා උස. 100ට 100ක් උස.
ඔන්න මෙන්ඩල්ගේ අනුපාතයක් එක අනුපාතයක් අපිට හම්බෙන උස ශාකයක් හා මිටි ශාකයක් මුහුකරණය කරපුවාම මෙන්ඩල් දක්ක සියලුම දරු ශාක උස කියන රූපානුදර්ශය පෙන්න. එනම් මේ F එක පරම්පරාව උසයි. මෙන්ඩල් එතරින් අතර උන්නේ ඔහු හැමතිස්සෙම තමන්ගේ මුහුකරණයන් ඊළඟ පරම්පරාවත් කරලා බැලුවා. F2 පරම්පරාවත් අරගෙන බැලුවා. පැහැදිලි? අන්න දැන් අපේ අම්මලා තාත්තලා අපිව හදලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරේ? අන්න ඔවුන්ගේ දරුවොත් හදලා බැලුවා. ආන්න නේ ඔවුන්ගේ දරුවන්වත් හදා වඩා ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්ඩලුත් F1 පරම්පරාවයි ඊට පස්සේ F2 පරම්පරාවත් අරන් බැලුවා. එයා ක්‍රොස් කරා කාවද? අන්න F1 ක්‍රොස් කරා කාත් එක්කද? F1ත් එක්ක. අන්න කැපිටල් T සිම්පල් T මුහුකරණය කරා කැපිටල් T සිම්පල් Tත් එක්ක ජන්මානු ගත්තා. ඒ ජන්මානු ගන්න හැම තිස්සෙම මෙන්ඩල්ගේ පළමු නියමය මේ වගේ එකදී මතක් කරගන්න. ලක්ෂණයක් තීරණය කරනුවේ සාධක යුගල කියන ජන්මානු සෑදීමේදී එක් ජන්මානුවකට එක සාධකයේ බැගින් වෙන්වීම සිද්ධ වෙනවා. අන්න. මෙතන කැපිටල් T අන සිම්පල් T. දැන් අපි ගන්නවා අන්න F2 පරම්පරාව. මොකද්ද ලැබෙන්නේ? මෙයාත් එක්ක යනවා කැපිටල් T කැපිටල් T. මෙයාත් එක්ක යනවා කැපිටල් T සිම්පල් T. මෙයාත් එක්ක යනවා කැපිටල් T සිම්පල් T. මෙයාත් එක්ක යනවා සිම්පල් T සිම්පල් T. මේ තුන් දෙනාම උසයි. ඔය තුන් දෙනාම උසයි. මෙයා මිටි. එතකොට අනුපාතයක් අපිට හම්බෙනවා. මොකක්ද රේෂියෝ එක? අන්න අපිට අනුපාතයක් හම්බෙනවා. උස අය 3ක් හම්බෙනකොට මිටි අය 1. 3ට 1 අනුපාතයක් හම්බෙනවා. එතකොට ඔය මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණියේ මේ අපිට හම්බෙන අනුපාත 100ට 100යි 3ට 1යි. එතකොට මෙන්ඩල් පරීක්ෂා මුහුමක් කරා නම් මේ බලන්න මෙන්ඩල් පරීක්ෂා මුහුමක් කරා නම් ඒ කියන්නේ මේ කැපිටල් T සිම්පල් T මුහුකරණය කරනවා දිත්ත නිලීනයත් එක්ක. එහෙනම් අපිට ජන්මානු හම්බ වෙනවා කැපිටල් T එක සිම්පල් T තවත් එක මේ පැත්තේ සිම්පල් T. මෙතන මෙයාත් එක්ක ගියා කැපිටල් T සිම්පල් T මෙයාත් එක්ක ගියා සිම්පල් T සිම්පල් T. එකට එක අනුපාතයක් ලැබෙනවා. පැහැදිලිද? එතකොට මේ තාම මේ මෙන්ඩලීය ප්‍රවේණිය මේවා මේ මෙන්ඩලීය ප්‍රවේණයි. මේ මෙන්ඩලීය මූලධර්ම වලට අනුව තමයි මේවා පරම්පරාගත වෙලා තියෙන්නේ. පේනවද? එතකොට මේවා මේ මෙන්ඩලීය නොවන නෙවෙයි. මේ මෙන්ඩලීය ප්‍රවේණි. එතකොට මෙන්ඩලීය ප්‍රවේණික මූලධර්ම වලට අනුව පරම්පරාගත වන මෙන්ඩලීය අනුපාත දකින්න පුළුවන් වෙන ප්‍රවේණික ක්‍රියා තමයි අපි කියන්නේ මෙන්ඩලීය ප්‍රවේණි. මේ ඔක්කොම මම මේ කතා කරන් යන්නේ ඒකාංගී ප්‍රවේණි. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් බලන්න ද්විආංගී ප්‍රවේණි. අන්න ජනකයින් අපි ගමු අන්න උස රළු බීජ දරන ශාකයක් මිටි සිනිඳු බීජ දරන ශාකයක් එක්ක මුහුකරණය කරමු. මේ ජන්මානු ගත්තා මේ කැපිටල් T කැපිටල් R. මේ සිම්පල් T සිම්පල් R. දැන් ඔන්න අපිට හම්බ වෙනවා F1 පරම්පරාව. කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R 100ට 100ක් උස රළු බීජ. දැන් අපි මොකද කරන්නේ? මේ දෙන මුහුකරණය කරලා බලනවා. එතකොට ඔන්න අපිට හම්බ වෙනවා මේ F1 F1ත් එක්ක ක්‍රොස් කරනවා. ලස්සන වචනයක් පාවිච්චි කරනවා. F1 ස්වසංසේචනයකට ලක් කරනවා. මේගොල්ලත් එක්කම ප්‍රජනනය කරනවා. එතකොට අපිට හම්බ වෙනවා මොකද්ද?
කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R මුහුණුකරණය කරනවා. කැපිටල් T සිම්පල් T කැපිටල් R සිම්පල් R. එතකොට මෙන්න මේ වගේ එකක ජන්මානු ගන්න තමයි අපිට ඕන වෙන්නේ මෙන්ඩල්ගේ දෙවන නියම. අපි කිව්වේ අන්න මේ ලක්ෂණයක් තීරණය කරන අන්න කිසියම් ලක්ෂණයකට අදාළ ඇලීල යුගල ජන්මානු සෑදීමේදී වෙන්වීම සිද්ධ වෙනවා. ඒ වගේම එක් ලක්ෂණයකට අදාළ ඕනෑම සාධකයකට අනිත් ලක්ෂණයට අදාළ ඕනෑම සාධකයක් නැත්නම් ඕනෑම ඇලීලයක් එක්ක ස්වාධීනව සංරචනය වෙන්න පුළුවන්. එතකොට මෙතනදී අපි ගත්තා මේ අපි ජන්මානු ටික ගත්තා මේ විදියට මෙයා මෙයත් එක්ක ඊට අමතරව මෙයා මෙයත් එක්ක මෙයා මෙයත් එක්ක මෙයා මෙයත් එක්ක මෙතනත් එහෙමයි මෙයා මෙයත් එක්ක ගියා මෙයා මෙයත් එක්ක ගියා මෙයා මෙයත් එක්ක මෙයා මෙයත් එක්ක. එතකොට බලන්න අපිට හම්බෙනු ජන්මානු කීයක් අපිට හම්බෙනවද? අන්න අපිට හම්බෙනවා ජන්මානු ටික ලියන්න ටක් ගාලා කොලයක් කරන් ලියන්න. කැපිටල් T කැපිටල් R කැපිටල් T සිම්පල් R සිම්පල් T කැපිටල් R සිම්පල් T සිම්පල් R. බලන් ඉන්න එපා. ඔබත් කොලයක් අරගෙන කටු වැඩ කොලයක් අරගෙන මම කියන ඒවා ලියන්න. මොකද බලන් හිටියා කියලා අපේ මේක මනසට කාවදින්නේ නැහැ. අපි හැමතිස්සෙම මම ලියන හැම එකම ඔබත් ලියන්න. ඒක මේ අපි මේ උසස් පෙළ කරන දරුවෝ අපි දැනගන්න තියෙන ඕන කාරණාවක්. පාඩම් කරද්දී හැමතිස්සෙම ජීව විද්‍යාව මම කියන්නේ ලියලිය පාඩම් කරන්න. ලියලිය පාඩම් කරන්න. රූප ඇඳ ඇඳ පාඩම් කරන්න. හදේ ගැන අපි කියනකොට ඉස්සෙල්ලා අපි හදේ ඇඳලා කොටස් ටික නම් කරලා රයිට් ආන ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙන ශිරා මොනවද? අන්න වම් කෝෂිකාවෙන් පටන් ගන්න දමනිය මොකද්ද? දකුණු කෝෂිකාවෙන් පටන් ගන්න දමනිය මොකද්ද? ආන්න රූපය ඇඳගත්තයින් පස්සේ සිද්ධාන්ත වලින් 150කට රූපෙත් එක්ක අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. අපිට ලේසි. ඉතින් හැමතිස්සෙම පොතක් අතේ තියාගෙන මක් කරන්න එපාද? පිටුවෙන් පිටුව පෙරලා පාඩම් කරන ක්‍රමය යන්න එපා. හැම එකම ලියලිය පාඩම් කරන්න. එතකොට මෙතන ජන්මානු 4ක් හම්බෙනවා. ඔය විදියටම මේ පැත්තෙත් අපිට ජන්මානු 4ක් හම්බෙනවා. කැපිටල් T කැපිටල් R එකක්. කැපිටල් T සිම්පල් R එකක්. සිම්පල් T කැපිටල් R එකක්. අනිත් එක්කෙනා සිම්පල් T සිම්පල් R එකක්. පෙර ජන්මානු දැන් මේ ජන්මානු 8ක් තියෙනවා. මේ පැත්තේ 4යි මේ පැත්තේ 4. අපි පනට් ස්ක්වයර් එකට දාලා අපිට පුළුවන් F2 පරම්පරාව ගන්න. F2 පරම්පරාව අපිට අනුපාතයක් හම්බ වෙනවා දරුවන්ට මතකයි 9ට 3ට 3ට 1. මම මේ ඔබට කියන්න හදන්නේ මෙන්ඩල්ගේ අනුපාතමේ. මෙන්න මෙන්ඩල්ගේ අනුපාතයක් 9ට 3ට 3ට 1. මේ ඔය 9ට 3ට 3ට 1 අනුපාතය පැහැදිලි. එතකොට මේ අපිට හම්බ වෙන මේ 1ට 1 අනුපාතය මේ තියෙන. මෙතනදී අපිට හම්බ වෙනවා 1ට 1 අනුපාතයක් මේ විදිහ එකක්. ඒ පරීක්ෂා මුහුමක් කරොත් ඊට අමතරව මේ අන්න මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණියට අනුව අපිට හම්බ වෙනවා 3ට 1 අනුපාතයක්. ඊට අමතරව අපිට හම්බ වෙනවා මොකක් කියලාද? අන්න 100ට 100ක්. අන්න ඊළඟ අනුපාතය අපිට හම්බෙන්නේ 100ට 100. පේනවා? ඔය මෙන්ඩලීය අනුපාතය කියන්නේ මේ මෙන්ඩල් කියපු විදියට තමයි මම පරම්පරාගත කරලා පෙන්නන්නේ. ඒතර දැන් අපෙන් ප්‍රශ්නේ අහන්නේ මොකක් කියලාද? මේ මෙන්ඩලීය නොවන ආවේනියන්ෙන් අදහස් වන්නේ කුමක්ද? එහෙනම් මෙන්න උත්තරය ලියන්න. මෙන්ඩලීය ප්‍රවේණික මූලධර්මවලට පටහැනිව ක්‍රියා කරන මෙන්ඩලීය මූලධර්ම වලට එකක නැහැ. ඒ විතරක් නෙවෙයි. අර අපි කිව්ව මෙන්ඩල්ගේ අනුපාත ලැබෙන්නෙත් නැහැ. එහෙනම් මෙන්ඩලීය ප්‍රවේණික මූලධර්ම වලට පටහැනිව ක්‍රියා කරන
මෙන්ඩලීය ප්‍රවේණික අනුපාත නොලැබෙන ප්‍රවේණික රටාවේ අන්න ඒවා අපි කියනවා මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා. මොනවද අපිට හම්බ වෙන මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා? අන්න මොනවද අපිට හම්බෙන මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා මොනවද කියලා බැලුවොත් එහෙම අන්න අපි නිකම් මතක් කරගමු එකක් දෙකක්. අන්න මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා අර මෙන්ඩල් කියපු ප්‍රවේණි රටා තමයි මෙන්ඩල් කියපු විදියට පරම්පරාගත වෙන ඒවා තමයි අපේ තියෙන මොනවාද දිවරෝල් කිරීමේ හැකියාව. අන්න කම්මුල් වල ගැසීම, නළලේ කේශ රේඛාව පහළට නැමී පැවතීම, අන්න ඍජු මාපටැඟිල්ල හා නැමුණු මාපටැඟිල්ල. නමුත් මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා ටිකක් අපිට හම්බෙනවා. ඒ තමයි අසම්පූර්ණ ප්‍රමුඛතාවය, බහුවැලීලතාවය, බහුජාන ප්‍රවේණිය, අභිභවනය, එපිස්ටේසිස්, ජානපතිබද්ධය, ලිංග ප්‍රතිබද්ධය, පැහැදිලි. මෙන්න මේවා අපිට හම්බ වෙන සහ ප්‍රමුඛතාවය තවත් තියෙනවා. මේ මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා. මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා. එහෙනම් කොහොමද මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා අපි හැඳින්වෙන්නේ? අන්න මෙන්ඩලීය මූලධර්ම වලට ප්‍රවේණික මූලධර්ම වලට පටහැනිව ක්‍රියා කරන මෙන්ඩලීය ප්‍රවේණික අනුපාත නොලැබෙන ප්‍රවේණික රටා අන්න අපි හඳුන්වනවා මොනවා කියලාද? අන්න මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටා කියලා. කීපයක් මතක තියාගන්න නෙවෙයි කියන්නේ. මේ ඔක්කොම ටික අපි දැනන් තියෙනවා. අපි මේවා වෙන වෙනම සාකච්ඡා කරලා තියෙනවා. අන්න සිද්ධාන්ත විදියට අසම්පූර්ණ ප්‍රමුඛතාවය සියලු සිද්ධාන්ත ටික සාකච්ඡා කරලා තියෙනවා. පසුගිය වීඩියෝ ටික අරගෙන අරබන්. බහුවැලීලතාවය, බහුජාන ප්‍රවේණිය, අභිභවනය, ජානපතිබද්ධය, ලිංග ප්‍රතිබද්ධය. අන්න ඊට අමතරව අපිට හම්බ වෙන සහ ප්‍රමුඛතාවය මෙන්න මේ කියන සියලුම මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටා අපි සාකච්ඡා කරලයි තියෙන්නේ ඔබත් එක්ක. පැහැදිලිද? ඔන්න ඒ ප්‍රශ්නයට අදාළව අපි උත්තරයක් ගන්න. යන්න ඊළඟ ප්‍රශ්නේ බලන්න. අසම්පූර්ණ ප්‍රමුඛතාවය යනු කුමක්ද? මොකද අපිට හම්බෙන්නේ? අපි කිව්වේ මෙන්ඩලීය නොවන ප්‍රවේණි රටාව. අසම්පූර්ණ ප්‍රමුඛතාවය යන්නේ අදහස් වන්නේ කුමක්ද? දැන් මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ කියපු ගමන් මම හැමතිස්සෙම කියන්නේ මේ සියල්ල කටපාඩම් කරන්න යන්න එපා. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ කියපු ගමන් ඔබ ගන්න කිසියම් ලක්ෂණයක් අසම්පූර්ණ ප්‍රමුඛතාවයේ කියපු ගමන් ඔබ ගන්න මෙහෙම එකක් මේ capital T simple T. හැමතිස්සෙම මම ගන්න මේක විෂම යුග්මක අවස්ථාව. මේ විෂම යුග්මක අවස්ථාව. කිසියම් ලක්ෂණයක් තීරණය කරන සාධක යුගල විෂම යුග්මක අවස්ථාවේ තියෙනකොට අපි දන්න මෙන්ඩල් කියපු විදිහට මොකද කියන්නේ? අපි දන්න මෙන්ඩල් කියපු විදිහට මේ ප්‍රමුඛ ලක්ෂණයට නැත්තම් ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඇලීලය මගින්
මෙන්න මේ නිලීන ලක්ෂණයට අදාළ ඇලීලේ යටපත් වෙනවා. ප්‍රමුඛ ලක්ෂණයට අදාළ ඇන්න ඇලීලේ මගින් අදාළ ප්‍රමුඛ ලක්ෂණය ඉස්මතු කරනවා. එහෙනම් මේ වගේ අවස්ථාවක අපිට හම්බ වෙන්නේ උස තමයි මොකෙන්ද? මෙන්ඩල් කියපු විදිහට. හැබැයි මෙන්ඩල්ගෙන් පස්සේ සෛල විද්‍යාවේ දියුණුවත් එක්ක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හොයාගත්තා. න්‍යෂ්ටිය වර්ණදේහ පිළිබඳ ඥාන පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒත් එක්ක අන්න අපිට හම්බෙන සංසිද්ධියක් තමයි අසම්පූර්ණ ප්‍රමුඛතාවය. ඒකෙන් කියන්නේ මෙහෙම එකක්. දැන් මේ වගේ එකදී නම් උසනේ හම්බෙන්නේ. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී කියන්නේ ලක්ෂණයක් තීරණය කරන සාධක යුගල ඇලීල යුගල විෂමයෝගී අවස්ථාවේ පවතින විට මෙන්න මේ ප්‍රමුඛ ඇලීලය හා නිලීන ඇලීල මේකෙන් කවුරුවත් යටපත් වෙන්නේ නැහැ. මේ දෙන්නගෙන් කවුරුවත් යටපත් වෙන්නේ නැහැ. මේ දෙන්නම මැදිහත් වෙලා අතරමැදි ලක්ෂණයක් ඉස්මතු වීම අපි කියනවා මොකක් කියලාද? අසම්පූර්ණ ප්‍රමුඛතාවය. ඒතර මේකෙදි එන්නේ උසත් නෙවෙයි එන්නේ මිටිත් නෙවෙයි එන්නේ අතරමැදි උසක් එන්නේ. ඒතර ලක්ෂණයක් තීරණය කරන සාධක යුගල නැත්නම් ඇලීල යුගල විෂමයෝගී අවස්ථාවේ පවතින විට නිලීන සාධකේ නැත්නම් නිලීන ඇලීලය සම්පූර්ණයෙන් යටපත් නොවි අතරමැදි ලක්ෂණයක් ඉස්මතු වීම අන්න අපි කියනවා මොකක් කියලාද? අසම්පූර්ණ ප්‍රමුඛතාවය. එතකොට රතු පාට මල් පිපෙන ශාකයකුයි සුදු පාට මල් පිපෙන ශාකයකුයි මුහුණුකරණය කරපුවාම මෙන්ඩල් කිව්වේ ප්‍රමුඛ එක්කෙනා එන්න ඕන F එකේ. රතු පාට ප්‍රමුඛයි නම් රතු තමයි F එක පරම්පරාවෙන්. සුදු ප්‍රමුඛයි නම් F එකේ එන්නේ සුදු. හැබැයි අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී කියන්නේ රතු වෙන්නෙත් නැහැ සුදු වෙන්නෙත් නැහැ. කවුද එන්නේ? රෝස පාට ලැබෙන්නේ. එහෙනම් අපි උත්තරේ ලියලෙමු. අසම්පූර්ණ ප්‍රමුඛතාවය anu කුමක්ද? මොකක්ද අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා කියන්නේ? ලක්ෂණයක් තීරණය කරන ඇලීල විෂම යුග්මක අවස්ථාව පවතින විට නිලීන ඇලීල සම්පූර්ණයෙන් යටපත් නොවි නිලීන ඇලීලේ සම්පූර්ණයෙන් යටපත් නොවි අතරමැදි ලක්ෂණය නැත්නම් අතරමැදි රූපානුදර්ශයක් ඉස්මතු කිරීම ලක්ෂණයක් තීරණය කරන ඇලීල විෂම යුග්මක අවස්ථාවේ පවතින විට ලක්ෂණයක් තීරණය කරන ඇලීල විෂම යුග්මක අවස්ථාවේ පවතින විට නිලීන ඇලීලේ නැත්තම් අන්න නිලීන ලක්ෂණයට අදාළ ඇලීලේ සම්පූර්ණයෙන්ම යටපත් නොවි අතරමැදි ලක්ෂණයක් ඉස්මතු වීම නැත්තම් ඉස්මතු කිරීම අන්න අපි කියනවා මොකක් කියලාද? අසම්පූර්ණ ප්‍රමුඛතාවය. මේක මෙන්ඩලීය නොවන ප්‍රවේණික රටාව. යමු බලන්න ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. අන්න ඒකෙන්මයි මේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයෙන් තමයි මේකත් අහලා තියෙන්නේ. මිරිබිලිස් ජලප්ප ශාකයේ රතු පුෂ්ප දරන හා සුදු පුෂ්ප දරන ශාක නොමූන් ශාක මුහුණුකරණය කළ විට F එක පරම්පරාවේ රෝස පැහැති පුෂ්ප දරන ශාක ඇති වී රෝස පැහැති පුෂ්ප ලැබීම ප්‍රවේණික සටහනක් මගින් පැහැදිලි කරන්න. අන්න දීලා තියෙනවා ඉඩ. අපිට කියන්නේ රතු පුෂ්ප සහිත ශාක සුදු පුෂ්ප දරන ශාකත් එක්ක මුහුණුකරණය කරපුවාම රෝස හම්බුනේ කොහොමද කියලා පෙන්වන්න කියලා. අපි ගන්නවා ජනකයි. ජනකයින් අපි ගන්නවා මේ ජනකයෝ අපි ලියනවා කවුද?
රතු පුෂ්ප දරන ශාක ආන CR මුහුංකරණය කරනවා සුදු පුෂ්පත් එක්ක CW. එතන අපිට හම්බෙනවා ජන්මානු. අන්න අපිට හම්බෙනවා ජන්මානු එකක් CR එකක් ලිව්වහම ඇති දරුවනේ. ඇයි දෙකම එකම ජාතිය. අනිත් එක්කෙනා CW. දැන් අපිට හම්බෙනවා අන්න F1 පරම්පරාව. මෙයත් එක්ක ගත්තා CR CW රෝස පැහැති පුෂ්ප කොච්චරක් හම් වෙනවද 100ක් අපි ඕකේ උඩින් හරි යටින් හරි අපි ලියමු කවුද මේ CR කියලා කියන්නේ රතු මල්. මේක උඩින් ලියලා පටන් ගන්නත් පුළුවන්. ඒකත් වඩා හොඳයි එහෙම දාන එක. CW කියලා කියන්නේ සුදු මල්. අන්න පැහැදිලිද? එතකොට මේ අපිට හම්බෙන රතු මල් මේ සුදු. රතුයි සුදුයි මුහුංකරණය කරපුවාම ලැබෙන්නේ මොනවද? රෝස. ඔන්න අසම්පූර්ණ ප්‍රමුඛතාවය අපි මිරිබිලිස් ජලප්පා අරගෙන ඕගොල්ලන්ට පෙන්නු. පැහැදිලිද? ඒතර මේක මතක තියාගන්න ඕන හැබැයි. ඔබට කැමති සංකේත ගන්න එපා. අපි මේක පෙන්වන්නේ මේ විදිහටමයි ඕක පෙන්වන්නේ. පැහැදිලි. ඕනනම් අපිට මේක තව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. පැහැදිලි කරන්න මේ අපෙන් කිව්වේ රතු පුෂ්ප දරන ශාක සුදු පුෂ්ප දරන ශාක මුහුන් කළ විට F1 පරම්පරාව රෝස පැහැති පුෂ්ප දරන ශාක ඇතිවිය. රෝස පැහැති පුෂ්ප ලැබීම ප්‍රවේණික සටහනක් මගින් පැහැදිලි කරා. එහෙම අහලා ඒකට ඉඩ දීලා ඊළඟ ප්‍රශ්නයෙන් අහන්න පුළුවන් ලැබෙන F1 ශාක දෙකක් මුහුංකරණය කර F2හි එකට දෙකට එක අනුපාතය ලැබෙන බව අන්න පැහැදිලි කරන්න කියලා. එහෙම වුණොත් මේක ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙනවා. මේ F1 ශාක දෙකක් මුහුංකරණය කර ලැබෙන F2 පරම්පරාව එකට දෙකට එක බව ඔප්පු කරලා පෙන්වන්න. එතකොට කරන්න මේ විදිහටම අපිට ඕක දුන්නොත් හොම්මම අන්න අපි ඊළඟට අරගෙන යනවා මොකද්ද? මේ F1 මේ මෙතන ගානට අදාළ නැහැ. F1 ක්‍රොස් කරනවා F1ත් එක්ක. අන්න එතකොට අපි ගන්නෙ කවුද? CR CW. මේ රෝස එක්කෙනෙක්. මෙයාව මුහුංකරණය කරනවා CR CW එක්ක. අපි ජන්මානු ගන්නු. එකක් CR අනිත් එක CW. මේ පැත්තේ CR ඉන්නෝ CW. දැන් මොකද කරන්නේ? අපි ගන්නවා පනට් ස්ක්වයර් එකක් මේ. මේක හැමතිස්සෙම මේ පනට් ස්ක්වයර් එකකින් යන එකත් ලේසි දරුවනේ. අපි ජන්මානු ටික ගමු. මේ පැත්තේ අපිට අන්න ජන්මානු වර්ග දෙක තියෙනවා. පුංජන්මානු ජය ජන්මානු මේ එකක් අපිට හම්බ වෙන CR අනිත් පැත්තේ CW. මේ අපිට හම්බ වෙන CR CW. එතකොට මෙතෙන්ට අපිට හම්බ වෙනවා කවුද? CR කියලා කියන්නේ කවුද අපිට හම්බ වෙන? අන්න රතු. පැහැදිලි? ඊට පස්සේ මෙයා මෙයත් එක්ක CR CW. එතකොට CR CW කියලා කියන්නේ රෝස. මෙතන
CR CW. එතකොට මේ දෙන්නම රෝසයි. මෙයා රෝස. මේ රෝස. අන්න. අපි ගමු C CW CW. W නේ white. එහෙනම් මේ කවුද මේ? මේ සුදු. එතකොට අපිට අනුපාත ටික හම්බ වෙනවා දරුවෝ මේ බලන්න. මෙන්න අපි ගත්ත F2 මේ F2 පරම්පරාව මේ F2 පරම්පරාව අන්න අපිට හම්බ වෙනවා කවුද? CR CR ඒ කියන්නේ කවුද? රතු. කීයක් තියෙනවද? එකයි. රතු එකයි. රෝස CR CW. කවුද මේ? අන්න රෝස. කීයක් හම්බෙලා තියෙනවද? දෙකයි. පැහැදිලි? අන්න. අනිත් එක්කෙනා අපිට හම්බ වෙනවා CW CW. කවුද? සුදු. කීයද? එකයි. එතකොට අපිට හම්බෙච්ච රූපානුදර්ශ තුන තමයි මේ. අපිට හම්බෙච්ච රූපානුදර්ශ තුන තමයි රතු, රෝස, සුදු. මේ අපිට හම්බ වෙච්ච රූපානුදර්ශ. මේ අපිට හම්බෙච්ච රූපානුදර්ශ අනුපාත. රූපාන්තර්ශ අනුපාත මොකක්ද? අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී 1ට 2ට 1. එහෙනම් මේ කවුද මේ? එයාවත් අපි කියයියා. කවුද ඒ? ප්‍රවේණි දර්ශ. එතකොට මෙන්න අපිට හම්බෙච්ච ප්‍රවේණි දර්ශ ටික, මේ අපිට හම්බෙච්ච රූපානුදර්ශ ටික, මේ අපිට හම්බෙච්ච රූපානුදර්ශ අනුපාත ටික. එතකොට මේ කවුරු හරි ප්‍රශ්න අහන්න පුළුවන් සර්. එතකොට මේ ප්‍රවේණි දර්ශ අනුපාතද මේ 1ට 2ට 1? ඔව්. සර් ඒවා රූපානුදර්ශ අනුපාතත් 1ට 2ට 1 නෙවෙයිද? ඔව්. ප්‍රවේණි දර්ශ අනුපාතත් 1ට 2ට 1යි. රූපානුදර්ශ අනුපාතත් 1ට 2ට 1යි. ඇයි දරුවෝ මේ රතු 1යි රූපානුදර්ශයක්නේ. රෝස 2යි සුදු 1යි. 1ට 2ට 1යි. හරි. ප්‍රවේණි දර්ශ ඊට අදාළ ඇලීල මේ CR CR එකයි තියෙන්නේ. CR CW දෙකක් තියෙන්නේ. CW CW එක. එතකොට ඔබෙන් ඔය ප්‍රශ්නය අහන්න පුළුවන් දීර්ඝතම ව්‍යුහය තමයි මම ඔය ඔබට ඉදිරිපත් කළේ. ගානේ මෙච්චරයි. අපෙන් ප්‍රශ්නය අහුවේ ව්‍යුහගත රචනා ප්‍රශ්න මෙච්චරයි. මොකද්ද කියන්නේ? මිරිබිලිස් ජලප්පා ශාකේ රතු පුෂ්ප දරන ශාක, සුදු පුෂ්ප මේ නොමුහුන් ශාක මුහුන්කරණය කරපුවාම F1 පරම්පරාවේ රෝස පැහැති පුෂ්ප දරන ශාක ඇතිවිය. රෝස පැහැති පුෂ්ප ලැබීම ප්‍රවේණික සටහනක් මගින් පෙන්වන්න මෙන්න අපි පැහැදිලි. ඒකේ දෙවෙනි කොටසක් විදියට අන්න අපිට විභාගයට දානවා මොකක් කියලාද? ඉහත ඔබ ලබාගත් රෝස පැහැති පුෂ්ප දරන ශාක දෙකක් මුහුන්කරණය කිරීමෙන් ලැබෙන F2 පරම්පරාව 1ට 2ට 1 බව පෙන්වන්න. F2 පරම්පරාව 1ට 2ට 1 බව පෙන්වන්න. එතකොට ඔබට තියෙන්නේ මොකක් කරන්නද? මේ මුහුන්කරණය කරලා පෙන්නනවා. රෝස දෙන්නෙක් මුහුන්කරණය කරලා ජන්මානුගත්තා. අන්න පනට් ස්ක්වයර් එක ඇඳලා ඇඳලා ඒකෙන් අපි යන්න F2 පරම්පරාවේ රූපානුදර්ශ ප්‍රවේණි දර්ශ අනුපාත 1ට 2ට 1යි කියලා කියනවා. පැහැදිලිද? රයිට්. ඔන්න අපි පැහැදිලි කරගත්තේ මොකද්ද? මේ ව්‍යුහගත ප්‍රශ්නයට අදාළ පිළිතුර. ඒ පිළිතුර මෙන්න මෙතෙන්ට නිකන් විතරක් මේ ප්‍රශ්නයට වළංගුයි. මේ ප්‍රශ්නයට අදාළව පිළිතුර අපි ගන්න දරුවෝ මෙතෙන්ට. එතනින් පස්සේ තව ප්‍රශ්නයක් ඇහුවොත් තව එකක් අර මං කිව්ව විදිහට ඒක දීර්ඝ කරන්න කියලා කිව්වොත් තමයි අපි
පහළ කොටස ගන්න. එහෙම නැත්නම් අපිට මෙතනින් ඔය ප්‍රශ්නෙට අදාළ පිළිතුර අවසන් වෙන්න මෙතනින් ඕක අවසන්. හැබැයි ඔබ ගත්ත සංකේත පෙන්වන්න දරුවනේ නිකන් ලියන් යන්න එපා. එතකොට මේ කවුරු හරි කලබල වෙනව නෙමෙයි. කවුද මේ CR ගත්තේ? පැහැදිලි. ඇයි CW ගත්තේ? කියන එකට තමයි උත්තරේ තියෙන්නේ. මොකද්ද? CR කියලා ගත්තේ රතු මල්. CW කියලා ගත්තේ සුදු මල්. පැහැදිලිද? අන්න. එhmenan ඔන්න මේ ප්‍රශ්نين අපි යනවා ඊළඟ ප්‍රශ්නයට අපි යන්නේ. පැහැදිලි? මෙන්න අපි ගමු ඊළඟ ප්‍රශ්නේ. බලන්න. බහුඇලිලතාවය ලෙස හඳුන්වන්නේ කුමක්ද? බහුඇලිලතාවය ලෙස හඳුන්වන්නේ කුමක්ද? බහුඇලිලතාවය ලෙස හඳුන්වන්නේ කුමක්ද? එතකොට මොකද්ද බහුඇලිලතාවය කියලා කියන්නේ? එතකොට අපි දන්නවා ලක්ෂණයක් තීරණය කරන්නේ ජානයක ඇලීල යුගලක් මගින්. ලක්ෂණයක් තීරණය කරන්නේ ජානයක ඇලීල යුගලක් මගින්. අපි ගන්න සාමාන්‍ය ජනප්‍රිය උදාහරණය කැපිටල් T සිම්පල් T. මේ උස කියන ලක්ෂණය මේ ලක්ෂණය තීරණය කරන්නේ අන්න කැපිටල් T හා සිම්පල් T කියන ඇලීල මගින්. දෙක අපි දන්න එක. ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල යුගලක් දායක වේ. එතකොට මොනවද ඇලීල කියන්නේ? ජානයක විකල්ප ස්වරූප. එහෙමත් නැත්නම් අන්න අපිට හම්බෙන මේ වෙනස් ස්වරූප. අන්න ජානයක විකල්ප ස්වරූප අපි කියනවා ඇලීල. ඒ ඔබ පාඩම් කරන් ඉන්න ස්ටයිල් එකටම දිගටම පවත්ත ගන්න. ජානයක විකල්ප ස්වරූප අපි කියනවා මොනවා කියලාද? අන්න ඇලීල ලෙස හඳුන්වනවා. එතකොට මේ බහුඇලීලතාවය කියලා කියන්නේ මේ ජානපතයක කිසියම් ලක්ෂණයකට අදාළ ජානයක ජානපතයෙහි ඇලීල දෙකකට වඩා වැඩියෙන් පැවතී. එවිට ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල යුගලකට වඩා මැදිහත් වෙනවා දකින්න පුළුවන්. මේකට අපි ළඟ තියෙන ජනප්‍රිය උදාහරණය තමයි මිනිසාගේ රුධිර ගණ පරම්පරාගත වෙන හැටි. අන්න මොකද්ද අපි ගන්න මිනිසාගේ රුධිර ගණ පරම්පරාගත වෙන හැටි තමයි අන්න මේ බහුඇලීලතාවය මගින් කිය. මේ බලන්න. ඒතර අපිට හම්බෙනවා මෙන්න මෙහෙම එකක්. අන්න අපිට තියෙනවා මේ මිනිසාගේ ABO රුධිර ගණ ඝන පරම්පරාගත වී ABO රුධිර ඝන පරම්පරාගත වී මොනවද මේ ABO රුධිර ඝන කියලා කියන්නේ? එතකොට අහන්න එපා මේ සර් රුධිර ඝන වර්ග 4ක් තියෙනවනේ මෙතන තියෙන්නේ ABO විතරනේ. නැහැ. ඕක අපි ABO රුධිර ඝන කියලා ජාත්‍යන්තරව ලිව්වට ඕක ඇතුලේ 4ම තියෙනවා. ඒක කොහොමද දන්නවද? මේ A B AB O ආන්න වේ. ඉතින් ඕක කියන්නේ ABO රුධිර ඝන පරම්පරාගත වීම. ඒතර ඔන්න ඔය රුධිර ඝන පරම්පරාගත වීම සඳහා දායක වන ජානය සතුව ඇලීල ත්‍රිත්වයක් තියෙනවා. ඇලීල 3ක් තියෙනවා. එහෙනම් රුධිර ඝන තීරණයට ඇලීල 3ක් දායක වෙනවා. ඇලීල 3ක් දායක වෙනවා. ආන්න රුධිර ඝන තීරණය කිරීම සඳහා ඇලීල 3ක් දායක වෙනවා. එක IA ඇලීලය. දෙක IB ඇලීල. 3 සිම්පල් I ඇලීල. අන්න ඇලීල 3ක් දායක පැහැදිලි. ඒතර අපි දන්නවා අපිට රුධිර ඝන වර්ග 4ක් තියෙනවා. අපිට තියෙනවා රුධිර ඝන වර්ග 4ක්. මෙන්න අපිට හම්බෙන රුධිර ඝනේ අපි ගමු ඊට අදාළ අන්න මේ ප්‍රවේණි දර්ශය. ඒ රුධිර ඝනේ
කාට හරි තියෙන ඒ රුධිර ගණයක් නම් එයාගේ ප්‍රවේණි දර්ශය තමයි. ඒ රුධිර ගණය ලබා දීම සඳහා දායක වන ඇලීල තමයි එක්කෝ IA හෝ IA සිම්පල් I ඇලීල මගින් ලබා දෙන්නේ ඒ රුධිර ගණය. B රුධිර ගණය නම් IB ඇලීලයයි IB ඇලීලයයි තිබ්බොත් එමත් නැත්තම් IB සිම්පල් I තිබ්බොත් ලැබෙන්නේ B රුධිර ගණය. AB රුධිර ගණය නම් අන්න IA අන්න IB O රුධිර ගණය නම් මෙන්න බලන් ඉන්න O රුධිර ගණය නම් අන්න අපි කියනවා මොකක් කියලාද? සිම්පල් I සිම්පල් I. අන්න පැහැදිලිද? එතකොට ඔන්න රුධිර ගණ තීරණය කරන්නේ බහුඇලීලතාවය මගින්. එතකොට ලක්ෂණයක් තීරණය කරන ජානයක මොනවාද තියෙන ඇලීල දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් පැවතී. එමගින් ලක්ෂණයක් තීරණය කිරීමට අනමක් කෙන එකද? අන්න ඇලීල දෙකකට වඩා සහභාගී වෙනවා. මේ බලන්න ඒක තේරුම් ගන්න. එතකොට ඇලීල දෙකකට වඩා සහභාගී වෙනවා කොහොමද? ඇලීල 3ක් දායක වෙනවද? අනේ නෑ. ලක්ෂණයක් තීරණය කරන්න ඇලීල දෙකයි දායක වෙන්නේ. නමුත් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල දෙකකට වඩා දායක වෙනවා මේ රුධිර ගණවලදී. ආයෙත් අරකම නිසා කිව්වේ. ලක්ෂණයක් තීරණය කරනුයේ ඇලීල යුගලක් මගින්. ඒක හරි. එක ස්ථිරයි. ඒක වෙනස් වෙන්නේ. දායක කියනවා ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල දෙකකට වඩා දායක වේ. ඔව් නෙමෙයි. IA ඇලීල මගින්. අතර මේ ඇලීල දෙකක්නේ. ලක්ෂණයක් තීරණය කරන්නේ. ඒ වගේම IA සිම්පල් I ඇලීලය මගින්. පැහැදිලි. මේ IB සිම්පල් I. පැහැදිලිද වැඩේ? එතකොට මේ විදිහට ප්‍රමුඛ සමයුග්මකව තිබුණොත් ලැබෙන්නේ ඒ රුධිර ගණය. විෂම යුග්මකව තිබුණොත් ලැබෙන්නේ ඒ රුධිර ගණය. මේ ප්‍රමුඛ සමයුග්මකව තිබුණොත් ලැබෙන්නේ B රුධිර ගණය. මේ විෂම යුග්මකව තිබුණොත් ලැබෙන්නේ මොකද්ද? B රුධිර ගණය. ඔන්න ඕකයි අපිට පැහැදිලි කරගන්න ඕන. එහෙමනම් එන්න ප්‍රශ්නෙට. මෙන්න ප්‍රශ්නේ. බහුඇලීලතාවය ලෙස හඳුන්වන්නේ කුමක්ද? බහුඇලීලතාවය ලෙස හඳුන්වන්නේ කුමක්ද? කොහොමද බහුඇලීලතාවය කිව්වේ? ලක්ෂණයක් තීරණය කරන ජානයක ඇලීල යුගලකට වඩා වැඩියෙන් පැවතී. පැහැදිලිද? එහෙනම් කොහොමද කියන්නේ? ලක්ෂණයක් තීරණය කරන ජානයක ජානපතයෙහි ඇලීල දෙකකට වඩා වැඩියෙන් පැවතී. මෙමගින් ලක්ෂණයක් තීරණය කිරීමට ඇලීල දෙකකට වඩා දායක වේ. අන්න පැහැදිලිද? ඔන්න බහුඇලීලතාවය. එතකොට බහුඇලීලතාවය ලෙස හඳුන්වන්නේ කුමක්ද කියන එක අපෙන් අහපුවාම ලක්ෂණයක් තීරණය කරන ජානයක
ජානපතයෙහි ඇලීල දෙකකට වඩා වැඩියෙන් පැවති. මෙමගින් ලක්ෂණයක් තීරණය කිරීමට ඇලීල දෙකකට වඩා වැඩියෙන් දායක වීම සිද්ධ වේ. දැන් ඕක ඔය ප්‍රශ්නයෙන් අහලා ඕකේ ඊළඟ කොටස විදියට එකතු කරන්න පුළුවන්. බහු ඇලීලතාවය මගින් මිනිසාගේ රුධිර ගණ පරම්පරාගත වීම කෙටියෙන් පැහැදිලි කරා. කිව්ව ගමන් අපි ලියනවා මිනිසාගේ ABO රුධිර ගණ ABO රුධිර ගණ පරම්පරාගත වීම සිද්ධ වෙන්නේ මොකක් මගින්ද? ABO රුධිර ගණ පරම්පරාගත වීම සිද්ධ වෙන්නේ බහු ඇලීලතාවය මගින්. රුධිර ගණ තීරණය සඳහා ඇලීල 3ක් දායක වෙනවා. මේ හරි කරුලයිනේ යන්නේ. මිනිසාගේ රුධිර ගණ බහු ඇලීලතාවය මගින් ඇති. රුධිර ගණ තීරණය කිරීම සඳහා ඇලීල 3ක් දායක වෙනවා. මෙහෙම පහලට ලියන්න එකම අදාළ ලියුවා. ඊට පස්සේ මේ ප්‍රවේණි දර්ශ ටික අරගෙන පෙන්නනවා. පැහැදිලි. එතකොට ඒ රුධිර ගණය නම් IA ඇලීල IA සිම්පල් I. B රුධිර ගණය නම් IB සිම්පල් I. AB රුධිර ගණය නම් IA IB. O රුධිර ගණය නම් සිම්පල් I කියලා අරගෙන ඔච්චරයි. ඔය පරම්පරාගත වෙන හැටි තේරෙනවද වැඩි? ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් ඒකේ තුන්වෙනි කොටසකුත් දාන්න පුළුවන්. A රුධිර ගණය සහිත මවක්කා B රුධිර ගණය සහිත පියෙක් විවාහයෙන් ලැබෙන දරුවන්ගේ රුධිර ගණ මොනවද කිය. ඊළඟ ප්‍රශ්නෙට දික් කරගන්න. මොකක්ද අහන්නේ? මෙන්න බලන්න විනාඩියක් කරගෙන එකක්. අපෙන් අහනවා A රුධිර ගණය දරන මවක් හා B රුධිර ගණය දරන පියා විවාහයෙන් ලැබෙන දරුවන්ගේ රුධිර ගණ මොනවද? ලැබෙන ආකාරය පෙන්වන්න කියලා. එතකොට මව A රුධිර ගණය දරන්නේ පියා B රුධිර ගණය දරන. අපි ලියලා බලනවා මේ මව A රුධිර ගණය තියෙන මව. මේ B රුධිර ගණය තියෙන පියා. එතකොට A රුධිර ගණය තියෙන මව කියන්නේ දරුවෝ ගන්න හැමතිස්සෙම IA සිම්පල් I. ඉතින් IA ගන්නම්කෝ. එතකොට පුතේ විවිධත්වය අඩු වෙනවා. IA ගත්තාම ඇලීල දෙකම සමානයි. එතකොට දරුවන්ගේ ලැබෙන විවිධත්වය අඩු වෙනවා. අපිට ගානක කිව්වොත් සමයුග්මක මවක් කියලා. ඒ කියන්නේ IA අම්මා IA. මේ සමයුග්මක මව. එහෙම නොකියන හැමතිස්සෙම අපි විෂම යුග්මක එක්කෙනාව ගන්නවක බලා ගන්න ඕනේ. ඒක ඔබට තේරෙන්න ඕනේ. IA ගත්තොත් ලැබෙන දරුවන්ගේ විවිධත්වය අඩු වෙනවා කියන එක අපි බලමු ඕන මේ මව පියා කවුද? IB සිම්පල් I. මෙන්න ජනකයෝ. ජනකයින් මේ ජන්මාන. එතකොට කවුද හම්බෙන්නේ? IA එකක් සිම්පල් I තවත් එකක්. මේ පැත්තේ IB එකක් සිම්පල් I තවත් එකක්. මෙන්න අපි මුහුණුකරණය කරා. මෙන්න ගත්ත ජනිතයි. දැන් ඔබ බැරි වෙලා හරි IA කියලා ගත්තා නම් මේ මව මොකද කියන්නේ? දෙකම IA නේන එකක් ලිව්වහම ඇතින්. තාත්තා IA IB කියලා ගත්තා නම් මේක විතරනේ තියෙන්නේ. එතකොට විවිධත්වය අඩු. දැන් විවිධත්වය වැඩි මේ. මෙයාත් එක්ක ගියා කවුද හම්බෙන්නේ? IA IB හම්බෙන්නේ. කවුද මේ? AB රුධිර ගණය හම්බෙන්නේ. AB රුධිර ගණය. මෙයාත් එක්ක ගියාම IA සිම්පල් I. කවුද අපිට හම්බෙන්නේ? A රුධිර ගණය. මෙයාත් එක්ක ගියා. IB සිම්පල් I. කවුද අපිට හම්බෙන්නේ? B රුධිර ගණය. මෙයාත් එක්ක ගියා. සිම්පල් I. කවුද? O රුධිර ගණය. එහෙනම් රුධිර ගණ කීයද හම්බෙන්නේ? එක දරුවෙක් AB, අනිත් එක්කෙනා A, අනිත් එක්කෙනා B, අනිත් එක්කෙනා O.
බැරි වෙලා හරි අපි ගත්තනම් මේක මේ සමයුග්මක කවුද හම්බෙන්නේ? ඒ රුධිර ගණය අපිට හම්බෙනු. B රුධිර ගණය හම්බෙනු. ඕ හම්බෙනවද? ඕ හම්බෙන්නේ නැහැ. මෙතනත් IA මෙතන IB හම්බෙන්නේ A දරුවෙක් හම්බෙනවා, B දරුවෙක් හම්බෙනවා, AB දරුවෙක් හම්බෙනවා. ඕ දරුවෙක් හම්බ වෙන්නේ නැහැ. ඒවා ඔබෙන් වෙනස්කම් විදියට අහන්නත් පුළුවන්. පැහැදිලි? ප්‍රශ්නයක් විදියට අහනවා මොකද්ද? විෂම යුග්මක අන්න මේ විෂම යුග්මක මවක් හා පියෙකු. ඒ කියන්නේ මේ විදියට. විෂම යුග්මක මවක් හා පියෙකු විෂම යුග්මකයේ රුධිර ගණය දරන විෂම යුග්මක B රුධිර ගණය දරන පියෙකු විවාහයෙන් ලැබෙන දරුවන්ගේ රුධිර ගණ හා සමයුග්මක A රුධිර ගණය දරන මවක් හා සමයුග්මක B රුධිර ගණය දරන පියෙකුට දාව උපදින දරුවන්ගේ රුධිර ගණ අතර වෙනස මොකක්ද කියලා. ඒතර ඔබ කියන්න අම්මයි තාත්තයි විෂම යුග්මකයි නම් අන්න ඕ රුධිර ගණයක් අපිට හම්බෙනවා. අම්මයි තාත්තයි සමයුග්මකයි නම් ඕ රුධිර ගණයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒතර ඔබට එක රූලකින් උත්තර ලියන්න තියෙන. එතකොට කටු වැඩ කොලයක හදලා බලලා අන්න අපිට පුළුවන්කම තියෙනවා මොකක් කරන්නද? උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ප්‍රශ්නෙට අදාළව මම පැහැදිලි කිරීමක් කරගත්තේ. අන්න අපි උත්තරේ ලිව්ව හැමනම් අන්න මම ඕකෙන් ඔබට විවගත ප්‍රශ්නයක් විදියට අහන්න පුළුවන් සියලුම කොටස් ටික තමයි ඔය පැහැදිලි කිරීම කරලා දුන්නේ.